ආයුබෝවන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ගත වෙන හැම මොහොතක්ම තීරණාත්මකයි. ගත වෙන හැම මොහොතක්ම පරිස්සම පිළිබඳව අපට පාඩම් කියා දෙයි. ඒ තීරණාත්මක පරිසංසාගත මොහොතේ ඔබ දැනුවත් කරන්නට ගෙවි ගිය දවස් මතක් කරන්නට අප සූදානම් මේ ස්වර්ණවාහිනී පත්තරේ. ඊයේ හරි තීරණාත්මක දවසක්. වසරකට වැඩි කාලයක් මුළුල්ලේ අපි කොවිඩ් හේතුවෙන් බැටකනෝ. ඒ බැටකෑමත් එක්ක අපිට රැලි කීපයකට අසුවන්නට සිදු වුණා. පළවෙනි රැල්ල යාන්ත්‍රමින් සමනයකට අපට හැකියාව ලැබුණා. දෙවන රැල්ල ඔඩු දෙව්වා. ඊළඟට දෙවන රැල්ල මැඩපවත්තලා දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ටත් වඩා පහළාගේක අපි තියාගත්තා. අපි අවුරුදු කෑවා. ඒ අවුරුදු කෑම කොයිතරම්ද කියනවනම් ගෙවි ගියේ දින කීපයයි හරියටම සති දෙක කාලයක් අදට ඒ සති දෙක ඇතුළත එදා මෙදා තුර ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරන දිනය බවට ඊයේපත් වුණා. අපි ඉලක්කම් 3න් තියාගත්තා දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව. හැබැයි අපිට ඊයේ දවසේදී ඒ හැකියාව නොහැකියාවක් බවට පත් වෙනවා. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය දිනකදී වාර්තා වූ ආසාදිතයන් 10 පණි. මේ රටදී දිනක් තුල හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ඊයේ වාර්තා විය. සටහන මෙහෙමයි. මේ රට දිනක් තුල COVID-19 ආසාදිතයන් 1000ක් ඉක්මවා හඳුනාගත් පළමු අවස්ථාව ලෙස ඊයේ කොවිඩ් ආසාදිතයන් 1096 දෙනෙකු වාර්තා වෙනවා. ඒ අනුව මේ රටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 1,03,472ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර දෙවෙනි COVID-19 රැල්ලේ සමස්ත රෝගීන් 97,814ක් ලෙස වාර්තා වෙනවා. ඒ පත්තරය ඊයේ මුද්‍රණයට ලක්වන අවස්ථාවේ ගණන් හිලව් ප්‍රමාණය අද උදෑසන මා ඔබ හමුවන මේ මොහොතේ ඒ ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් කීප දෙනෙක්ගෙන් වැඩි වී තිබෙනවා. ඊයේ දිනේ වාර්තාගත දිනයක්. හැබැයි හොඳ පැත්තේ වාර්තාවක් නෙවෙයි. අපි ආසාදිතයන් 16 ඉක්මවා ගිය පළමු දිනේ ඊයේ හරියටම වාර්තා වුණු ආසාදිතයන්ගේ ගණන 1111යි. ඒ 1111 වාර්තා වන්නේ 1089ක් තාම කියන පෑලියගොඩ පොකුරෙන්. තාම කියන්නේ පෑලියගොඩ පොකුර කියලානේ. ඊළඟට විදේශයන්හි සිට පැමිණි 15 දෙනෙක් සහ බන්ධනාගාරයෙන් 7 දෙනෙක් විදියට 1111 වාර්තා වෙනවා. ඒ අනුව මෙතෙක් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,03,487ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සූ ප්‍රමාණය 279යි. ලොකු ගැප් එකක් තියෙනවා ආසාදිතයන් සහ සෝවු සංඛ්‍යාව අතර. ඒ නිසාමම ඔබට කියන්න ආදරණීය රටවැසියනි මේ වන විට නැවතත් දෛනිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8000 සීමාව ආසන්නයටම ගොස් තිබෙනවා. හරියටම කියනවා නම් 7976ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝහල් වල ධාරිතාව, රෝහල් වල පහසුකම් මේවා ගැන ආයෙ හිතන්න ගන්නවා. අද දවස ආසාදිතයන් අඩු වේවායි අපි පතමු. හැබැයි අපි අවධානය තියාගෙන ඉන්නට ඕනි. යම් මේකෙන් වැඩි වුණොත් රෝහල් වල ඉඩ ඇඳන් ධාරිතාව පිළිබඳව ගැටලු මතුවෙන්නට ඉඩ නොතබන්නට සෞඛ්‍ය බලධාරීනි ක්‍රියාත්මක වන්න. ආරම්භයේම ඔබට මතක් කිරීම කරලා මේ තත්ත්වයට එක්ක අප පත්තරෙන් පුල පුලා කිව්වා පාසල් පද්ධතිය ක්‍රියාත්මක වීම ගැන. විශ්වවිද්‍යාල වහලා, ටියුෂන් වහලා පාසල් විතරක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ බස්නාහිරයි වයඹයි වහන්න ගත්තා. ඊයේ හරි තීන්දුව ගත්තා. මේ වගේ තීරණාත්මක වේලාවක අනාගත පරපුර අවදානමට නොදැමිය යුතුයි. අධ්‍යාපන බලධාරීන් ඊයේ තීන්දුව ගත්තා. පමා වුණද මන්දා. නමුත් තීන්දුව ගත්තා. ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ කොවිඩ් පැතිරීමේ අවදානමක් පාසල් පිරිවෙන් පෙර පාසල් වහයි මීළඟ පියවර සෞඛ්‍ය උපදෙස් අනුව කියලා රංජන් කස්තුරි ලියනවා. රටපුරා කොරෝනා වෛරසය තදින් පැතිර යාම හේතුවෙන් දිවයිනේ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල් හා කතෝලික පාසල් මෙන්ම පිරිවෙන් හා පෙර පාසල්ද මේ මාස 30 වෙනි දින දක්වා වසා තැබීමට රජය ඊයේ තීරණය කරනවා. සත්‍යන්තයේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර පාසල් යලි විවෘත කරන දිනය තීරණය කරන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියනවා. බස්නාහිර හා වයඹ පළාත් පාසල් සහ පෙර පාසල් පමණක් මේ මාස 30 වෙනි දින දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ කලින් තීරණය කර තිබුණා. ඒත් රට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් හමුවීම සහ පාසල් දරුවන් හා ගුරුවරුන් කීප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කෑගල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පාසල් වසා තැබීමට එම පළාත්වල ආණ්ඩුකාරවරු තීරණය කළා.
එහෙත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබුණේ පවතින අවදානම හේතුවෙන් රට පුරා පාසල් වසා තැබිය යුතු බවයි. ඕක තමයි අපි වරින් වර මතක් කළේ. ගන්න ඕනි තීන්දුව తీරන ගන්න පමා වෙන්න එපා. අනාගත පරපුර මේගොල්ලන්ගේ අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. හැබැයි අධ්‍යාපනය ලබන්න සෞඛ්‍ය වටපිටාව සුරක්ෂිත වෙලා තියෙන්න ඕනි. ඒ නිසා ගන්න ඕනි තීන්දුව ගන්න සතියන්තේ රැස් වෙනකොට ඕගොල්ලොත් පරිස්සමෙන් රැස් වෙලා ඊළඟට සඳා ලබන සඳා විවෘත කරනවද නැද්ද කියලා වටපිටාව බලලා හරියමන් තීන්දුවක් ගන්න කියලා අපි මතක් කරනවා. මොකද පාසල් පද්ධතියේ දරුවන් යම් ගැටලුකාරී තත්ත්වයකට පත් වුණොත් එක පන්තියක ඉන්න ප්‍රමාණය හරි අඩකට අරගන්නවානේ. දැන් මේ දවස්වල අධ්‍යාපනය ලබා දෙන්න 15ක් කියමුකෝ. එතකොට පවුල් කීයක්ද? ඒ අවදානම තියෙනවා. මේ බලන්න වෛද්‍යවරු 14 දිනකට කොවිඩ් ඉන්දික ඒවා විතරණ ලියයි. ගත වූ දින කිහිපය තුළදී රෝගී සත්කාරවල නිරත වූ වෛද්‍යවරුන් 14 දිනකට ඊයේ දිනේ වන විට COVID-19 ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. COVID-19 රෝගීන් දිනපතා වාර්තා වන නිසා රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය වාට්ටු පහසුකම්, දැඩි සත්කාර පහසුකම් වැඩි කළ යුතු බවද එම සංගමේ ලේකම් වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. ඉන්දීය පිරිස් මෙරටට ගෙන්වා නිරෝධායනය කිරීමට සැලසුම් කර තිබෙන බවට ඊයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය සිදු වූ බවත් මේ නිසා ඉන්දියාවෙන් පිරිස් මෙරටට ගෙන්වීමට කටයුතු නොකරන ලෙස ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කිරීමක් කළා තියෙනවා. හැබැයි ඒ ගැන ඇහුවම මාධ්‍ය හැමේ කේලිය රඹුක් කළා නම් ඍජු උත්තරයක් දුන්නා. එහෙම ඉන්දිය පිරිස් මෙරට නිරෝධායනය කරන්න කිසිදු තීරණයක් අරගෙන නැහැ කියලා. එහෙම තීන්දුවක් ගනේද මේ අවදානම් වෙලාවේ. ඒකත් අපි මතක් කරන්න ඕනේ. එතකොට මෙහෙම කියලා තියෙන එකත් කෝකටත් හොඳයි. එහෙම තීන්දුවක් ගනේද කියලා අහලා තියෙන එක. එහෙම කොහොමද නේද? එතකොට දැන් මෙතන කියන කතාවත් එක්ක වෛද්‍යවරු 14ක් කියලා කියන්නේ රෝගී සත්කාරක සේවාවල නිරත වූ අය. මේ මොහොතේ ආදරණීය ගෞරවනීය සෞඛ්‍ය බලධාරීනි, ඔබ සුවිශාල මෙහෙවරක් සිදු කරමින් ඉන්නේ රටේ අනාගතය වෙනුවෙන්. ඔබට ජාතියෙම ප්‍රණාමය පිරිනමන්න මේක අවස්ථාව කරගන්න. දැඩි අවධානම නොතකා රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔබ කැප වෙලා අතිශය ප්‍රශංසනීයයි. ඊට පස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැත්තට පොඩ්ඩක් යන්න. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දින 14ක් වැසීම ගැන වෙළඳුන් හා එළවලු ගොවීන්ගේ විරෝධය. පාර්ශ්ව කීපයක අදහස් කීපයක් එක්ක දාලා තියෙන්නේ. COVID-19 වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ කියනවා තත්ත්වයේ පාලනය නොකළහොත් ඉදිරියේදී දඹුල්ල නගරයට සංචාරණ සීමා පැනවීමට සිදු වේවි කියලා ඕන්න. එතකොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමේ හිටපු සභාපති චන්න ඇරවුල කියනවා හෙට ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කරන බවට ගොවීන්ට බලාපොරොත්තු දී දින 14කට ආර්ථික මධ්‍යස්ථානයේ වැසීම බරපතල ප්‍රශ්නයක් කියලා. ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමේ සභාපති ඒකනායක කියන්නේ හෙට ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන එන ගොවීන් රජයට යුද හමුදාවට හෝ පොලිසියට පාලනය කිරීමට නොහැකි වේවි කියලායි. ඒ අතරේ වෙළඳුනේ ඔබට පුංචි පණිවිඩයක් දෙන්න හදන්නේ කෘෂි ඇමති දීපු උපදේශක් එක්කයි මතක් කිරීම කරන්න හදන්නේ. හොඳයි මේ මතක් කිරීම වේලාසනෙම කරලා තියෙන එක. දඹුල්ල වැහුවත් එළවලු පළතුරු මිල නග්ගන්න දෙන්න එපා. කෘෂි ඇමතිගෙන් උපදෙස් අංජුල මහීකලියන්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමුවද එළවලු හා පළතුරු මිල ඉහළ යාමට ඉඩ නොදෙන්නේයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට ඊයේ උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. ඔව් ඒක හරියට දෙන්න උපදෙස් දීලා නිකන් ඉන්න එපා. ඒක වෙනවද කියලා බලන්න. ඒ වගේම අතරමැදි වෙළඳුන්ගෙන් පවා අතරමැදියන්ගෙන් පවා අපි ඉල්ලීමක් කරනවා රට තීරණාත්මක මොහොතකට නැවත යන්නේ. නැවත අවධානම තියෙනවා එදා වේල හොයාගන්න මිනිස්සුන්ගේ එදා වේල නැති වෙන්න. ඒ නිසා තන බලලා මේ වෙලාවේ Tamanගේ එළවලු පළතුරු වෙළඳාමෙන් ගසා කන්න සෝදානම් වෙන්න එපා කියලා ඒ ගසා කන අයට පණිවිඩයක් දෙන්න මේක අවස්ථාව කරගන්න. ඒ අතරේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය PHI සංගමය කරපු ප්‍රකාශ දෙකක් එක ළඟ බලන්න සූදානම්. කොවිඩ් හමුවේ රට දැඩි අර්බුදයක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ රංජන් කස්තුරීලියන්.
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රට පුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කිරීමක් කරනවා. එම නිසා කොවිඩ් රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරනවා. සෞඛ්‍ය ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගියහොත් සෞඛ්‍යකාර මණ්ඩලවලට එය දරාගත නොහැකි වනු ඇතැයිද ලේකම්වරයා සඳහන් කිරීමක් කරලා තියෙනවා. කොවිඩ් හමුවේ රට දැඩි අර්බුදයක ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නංවා ගැනීම, දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව හා පහසුකම් ඉහළ නංවා ගැනීම, අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව තබා ගැනීම, සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් ලෙස සැපයීම ආදී ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව ඔහු සඳහන් කරනවා. මේවට සෞඛ්‍ය බලධාරීනි පමා වෙන්න එපා. පමා වුණොත් අපිට අත්වන්නේ පරාජයම මිස අන් කිසිවක් නොවේ. PHI සංගමය නම් කියන්නේ මෙන්න මෙහෙම. ඒක අපි මේ කොවිඩ් මර්ධන කටයුත්ත නිරත වෙන බලධාරීන්ට තමයි බාර දෙන්න ඕනේ. හැබැයි PHI සංගමේ සභාපති කියන්නේ මුළු රටම වහන්න වෙනත් විකල්පයක් නැහැ කියලා. නිමල කොඩිතුවක් කුලියන්. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට රජය වහාම පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ලංකාදීපයට කිව්වලු. රට පුරා හමුවන කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු කියා සිටියා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. එලෙස සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රටපත් වීමේ ලකුණු පහළ වී ඇතැයිද උපුල් රෝහණ වැඩිදුරටත් කියලා තියෙනවා. අපි ඒක කොවිඩ් මර්ධන බලධාරීන්ට බාර දෙමු. ඔවුන්ට ඒ පිළිබඳව ඔවුන්ගේ තීන්දුව తీරනත් එක්ක අපි එමු. හරි. ඒ අතරේ අලුත් චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා රාජ්‍ය ආයතන නිලධාරීන්ට. ඔන්න දැනුවත් වෙන්නයි සඳහන් කරන්නේ ඊයේ ආව කියලා පත්තරේ දාලා තියෙන්නේ. රාජ්‍ය ආයතන නිලධාරී වැඩ සතියට දින 2යි මාසෙට 8යි අලුත් චක්‍රලේඛයක් එයි ඩයනා උද්‍යාංගනී ලියන. රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින 2ක් එනම් මාසකට දින 8ක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කරනවා. COVID-19 වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානවල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම් රත්නසිරිගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඔය විදිහටයි දාලා තියෙන අපිට නැවත වතාවක් ක්‍රමවේද සකස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ කාලයක් මේක හොඳයි. මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඩයට යන්නේ. අවුරුදු 5න් ඉහළ 95%කට එන්නත දුන්නොත් කොවිඩ් රකුසාට එරෙහිව විසඳුමක්. ආචාර්ය සංජය පෙරේරාගේ ප්‍රකාශයක් ජේ.ටී. ද සිල්වා සවනි ශේෂාදිත් එක්කයි ලියලා තියෙන්නේ. කොවිඩ් මර්ධනය එන්නත්කරණය තුළින් සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම් අවුරුදු 5න් ඉහළ ජනගහනයෙන් 90ත් 95ත් අතර පිරිසකට එන්නත්කරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සංජය පෙරේරා කිව්වලු. මේ රට තුළ කොරෝනා වෛරසයට එරෙහිව සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම් ආම වශයෙන් මුළු ජනගහනයෙන් 60%ක ප්‍රතිශතයකට එන්නත්කරණය කළ යුතුයයි යන මතය පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව මව්බිම වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කිව්වා කියලායි කියන්නේ. ඒ යාගේ අදහස 90ක් 95ක් එන්නත්කරණය කිරීම ගැන කතන්දරේ. දෙවනි මාත්‍රාව ලැබෙයිද? අද ඉඳන් ලැබෙනවා කියලා පත්තරවල තියෙනවා. හැබැයි දැන්ම නෙමෙයි. මට පොඩි මොහොතක් දෙන්න. මම තව ටිකක් වෙලාවකින් ඒ පිළිබඳව ඔබට කියන්නට සූදානම්. ඒ අතරේ තදබල ආබාධයකට හැර ජාතික දත් රෝහලට යෑමෙන් වළකින්න සුජිත් හේවාජූලිගේ ලියන ප්‍රකාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ අවශ්‍යම දන්ත ආබාධයකට හැරෙන්නට වෙනත් සුළු ගැටලු වලට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණීමෙන් වළකින්නේයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා ජනතාවගෙන් ඉල්ලනවා. රෝහලට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර එහි නිකරුණේ කාලය ගත නොකර වහාම නිවෙස් වලට පිටත් යන්නේද ඔහු දැනුම් දීමක් කරනවා. ඔව් බැරිම තැනක් නම් තමයි යන්නට ඕනේ. මොකද දතට ප්‍රතිකාර ගන්න ගියාම අරින්න ඕනි කට අරිනවා කියලා කියන්නේ නේද? මේ වෙලාවේ තවත් කෙනෙක් අභිමුව මාස් දාලා තිබුණත් නේද? අවදානම් තත්ත්වය. හැබැයි ඔබේ දත ඉන්න බැරි තැනක තේනවා නම්
ඔබ යා යුතුවම තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා. හැබැයි තදබල ආබාධයක් නැත්තම් ඔබ නැවිත් ඉන්න කියලායි ඉල්ලීම කරන්නේ. හරි? එහෙම කතාවක් මෙතන දාලා තියෙන්නේ. ඒ අතරේ අපි යමු මේ අලුත් කොරෝනා තත්ත්වය ගැන ඔබට කියන්නට. මේක හරි භයංකාරයි. වෙනදාට තිබුණා රෝග ලක්ෂණ යම් දේවල් පහළ වීම. මේක එකපාරට පටගාලා මතුවන්නේ නියුමෝනියාවෙන්. අන්න ඒකයි අවධානය තියාගෙන ඉන්නට ඕනිකම තියෙන්නේ. නව කොරෝනා මූලික ලක්ෂණය නියුමෝනියාවයි. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියන්නේ තිලනිදි සිල්වලිය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන COVID-9 ප්‍රභේදයේ විශේෂය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතුවීමටත් පෙර නියුමෝනියා තත්ත්වයක් මතුවීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරනවා. මේ නිසා රෝගයේ උත්සන්න වන තුරුම රෝගයේ හැදී තිබෙන බව දැනගන්නට නොලැබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. රෝගයේ උත්සන්න වූ විට ප්‍රතිකාර කිරීම අපහසු බැවින් ජනතාව වඩාත් පරිස්සම් විය යුතු බවද වෛද්‍ය ගුණසේකර සඳහන් කිරීමක් කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් Tamanට ඒ පිළිබඳ තීරණය කළ හැකි ස්වයං පරීක්ෂණ කීපයක් පිළිබඳ වෛද්‍යවරයා සඳහන් කරන අතර ඒවා නම් යම්කිසි කෙනෙක් තරප්පු පෙලක් නගින විට හතිය දැනේ නම් හුස්ම අල්ලා හඬ නගා 1-10 දක්වාවත් ගැනිය නොහැකි නම් වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් ඔබ කොවිඩ් අවදානම් තත්වයක සිටින්නේය. රෝග ලක්ෂණ තියෙනවද? මම නැවත කියන්නම්. මේ වෛද්‍යවරයා සඳහන් කරන ආකාරයට තරප්පු පෙලක් නගින විට හතිය දැනෙනවා නම් හුස්ම අල්ලා හඬ නගා 1 සිට 10ට ගැනිය නොහැකි නම් වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් රෝග ලක්ෂණ විය හැකියි. මෙවැනි සැකසහිත අය රෝහල් ගතවීම කඩිනම් වීමෙන් ඔවුන්ට ඉක්මනින් රෝගිය පාලනය කරගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. අර එදා දැනුණු උගුරේ වේදනාව දැනෙන්නට පෙර ආතුව මේ රෝග ලක්ෂණ ඇතුළේ තිබිලා ඊට පස්සේ අර නියුමෝනියාවෙන් ඔඩුදුවන්න පුළුවන් කියන දේ නැවත මතක් කරලා තියෙනවා. ඔබට මට අප කාට මේ මොහොතේ තියනවද කියලා කියන්න දන්නේ නැහැ කියන්නේ ඒ නිසායි. මේ රෝග ලක්ෂණ තිබුණොත් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න. අද දිවයින පත්තරේ සටහනකට දැන් යනවා ශ්‍රී ලංකාවේ නව කොරෝනා ප්‍රභේදය ගැන අනුමාන දෙකක්. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගේ ප්‍රකාශයේ එමන්ති මාර්බේ වාර්තාවක් කළා තියෙනවා. ශ්වසන රෝග ලක්ෂණ ඇති සියලු දෙනා කොරෝනා පරීක්ෂණයකට යොමු විය යුතුයි. දැනට මෙරට ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ප්‍රභේදයේ ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වෛරස් ප්‍රභේදයේ විකෘතියක් හෝ විදේශීය රටකින් මෙරට පැමිණ ඇති වෛරසයක් බවට සැකකෙරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ හා වෛද්‍ය වෘත්තීය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කරනවා. නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සහ සංකූලතා පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක කරුණු තවමත් පැහැදිලි නොවන බැවින් මේ දිනවල ශ්වසන රෝග ලක්ෂණ පවතින සියලු දෙනා අනිවාර්යයෙන්ම කොරෝනා පරීක්ෂණයකට යොමු වී වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බවට මහජනතාවට තරයේ නිර්දේශ කරන බව වෛද්‍ය ගුණරත්න සඳහන් කරනවා. ශ්වසන රෝග ලක්ෂණ තියෙන ඔක්කොම කොරෝනා පරීක්ෂණයකට යොමු වෙන්නේ. ඒක හැමෝටම වටිනවා කියලායි මේකේ දාලා තියෙන්නේ. ඒ අතරේ මං ඊට පස්සේ යනවා අද පත්තරේට ඔක්සිජන් හිඟයක් ගැන Facebook post පළවෙන්න ගත්තා. මේ වෙලාවේ වගකීම් සහගතව සමාජ මාධ්‍යයේ හැසිරෙන්න කොයි වෙලාවෙත් හැසිරෙන්න ඕනි. හැබැයි සමහරු හිතලූ දානවා සමාජ මාධ්‍යයේ. මේක එහෙම හිතලූ දාන්න හිතලූ කතා කරන්න අවස්ථාව නෙවෙයි. මේකට උත්තරයක් දුන්නා ඔක්සිජන් හිඟයක් නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ නිදර්ශනී වික්‍රමසිංහලිය. COVID-19 වෛරසය ආසාදිත රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ශ්‍රී ලංකාව තුළ උද්ගතව නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියනවා. ඒ අනුව එවැනි හිඟයක් ඇති බවට මේ වන විට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු සඳහන් කිරීමක් කරලා තියෙනවා. අපි ඔහුගේ කතාවට ගිහින් ඇවිත් අනිත් සටහන් වලට යමු. හෝමාගම මුල්ලේරියාව සහ IDH කියන රෝහල් වලට ලංකාව පුරාම රෝගීන් එවනවා. අද සමහරවිට සම්පූර්ණ ඇඳන් පිරෙන්න පුළුවන්. නමුත් දිනපතා මේකෙන් රෝගීන් සුව වෙලා ගෙදර යනවා. එතකොට ආපහු ගන්න පුළුවන්. හැම රෝහලකම අපිට ධාරිතාවයක් තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් හැසිරුණොත් අපිට මේක පවත්වාගෙන යා හැකියි. සමහර පුවත්පත්වල වාර්තා වුණා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් පිළිබඳව. කළුබෝවිල ශික්ෂණ රෝහලේ කිසිම ඔක්සිජන් හිඟයක් නැහැ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඒ රෝහලේත්
ඇත්තටම ඔක්සිජන් කිසිම හිඟයක් නැහැ. දැනට ඔක්සිජන් තියෙනවා. මීට අමතරව තවදුරටත් වැඩිපුර ඒ අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ජම්බෝ සිලින්ඩර්ස් විශේෂයෙන් කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල් වලට ලබා දීම ඉදිරි සතියේදී සිදු කරනවා. ඔව් ඔක්සිජන් හිඟයක් නැහැ බලධාරියෙක් කියන්නේ අපි පිළිගන්නම්. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕනේ. ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම බරපතලයි. ඔක්සිජන් නොමැතිව ඔවුන් ලත වෙන හැටි ගත වෙන ජීවිත දැඩි අවදානම් තත්ත්වයක පත්වන්නේ මේවා පාඩම් අරගෙන කිසි ලෙසකින්වත් අනාගතේ ඔව් දැන් නම් ඔක්සිජන් හිඟයි කියලා කියවෙන තැනටපත් නොකරන්න බලධාරීනි වග බලා ගන්න වේලාවත් බලන්න. හරි දෙවෙනි මාත්‍රාව පැත්තට යන්න හදන්නේ. අර මං කියපු කතාව ආයෙ මතක් කරන්නම් මේක කියලා ඉවර වෙලා. ඉන්දියේ එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිට නිදර්ශනීය වික්‍රමසිංහ ලියන. එන්නත් දුන් සියල්ලට ලබා දීමට තරම් එන්නත් තොග රට තුල නැහැ කියලා සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා කියලත් එතන යට තියෙනවා වෙනම සටහනකින් දාලා හොඳේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා. ඒ වගේම දානවා රාජ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කර සිටියේ එහිදී ප්‍රථමයෙන් පළමු පෙළ සෞඛ්‍ය සේවකයන්ට අදාළ මාත්‍රාව ලබා දීමට නියමිත බවත් ඒ අනුව කොළඹ ගම්පහ ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එන්නත් ලබා දීම සිදු කෙරෙන බවත්ය. හොඳයි මේ එන්නත් දුන් සියල්ලට ලබා දීමට තරම් එන්නත් ඔගේ රට තුල නැහැ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. මේ බලධාරීනි දැන් මොකක් හරි දෙයක් ලැබුණම ඒක කළමනාකරණය කරගන්න දැන්වත් ඒක හරි හැටි කරන්න මා මේක නිතරම පත්තරෙන් කිව්වා ලබා දෙන මුල් වකවානුවෙත් කිව්වා එන්නතක් ලැබුණම ඒක දෙකට බෙදලා තියාගත්තම හරි මොකද මාත්‍රා දෙකම දුන්නම තමයි කණ්ඩායමක් හෝ සර්ව සම්පූර්ණ වෙන්නේ නැත්තම් තියෙන ටික ඔක්කොම එක දිගට ලබා දීම අවසන් කරන්නේ නැතුව මේ ගැටලුකාරී තත්ත්වයට පත්වන්න නොදී කළමනාකරණය කරගන්න කියලා අපි සෞඛ්‍ය බලධාරීන්ට මතක් කිරීමක් කරනවා. ඒ අතරේ අප නැවතත් සජීවීව සම්බන්ධ කරගන්නවා අදත් සජීවීව සම්බන්ධ කරගන්නවා අපේ යුද හමුදාපතිතුමාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව සුබුදෑසනක් ඔබතුමන්ට තවත් ස්ථාන කිහිපයක් උදකලා කර ඇති බව අපට දැනගන්නට ලැබෙනවා. සුබ දැසනක් රංගන අද දැසන 6 පටන් මේ අවස්ථාවේ මොන්රාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කියන ප්‍රදේශයේ වැල්ලවාය නගර සභා සීමාව ඒත් එක්කම වැල්ලවාය වෙහෙරයාය කියන ග්‍රාම නිලධාරි වසම ඒ වගේම වැල්ලවායේ කොට්ටංගහ බොක්ක කියන ග්‍රාම නිලධාරි වසම් අද උදෑසන 6 සිට හුදකලා කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව මොන්රාගල දිස්ත්‍රික්කයේම බුත්තල ප්‍රදේශයේ රත්ගහගම කියන ප්‍රදේශයත් ඒ වගේම අම්පාර උහන ප්‍රදේශයේ කුමාරිගම කියන ග්‍රාම නිලධාරි වසමත් මාතලේ නාවුල ප්‍රදේශයේ පොලිස් වසමේ අලුගොල්ල කියන ග්‍රාම නිලධාරි වසමත් අද උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ මේ ආකාරයෙන් හුදකලාවට ලක් කරන ප්‍රදේශවල ජීවත් වන ජනතාව කිසිදු ආකාරයකින් එම ප්‍රදේශයෙන් පිටතට එන්න එපා කියන කාරුණික ඉල්ලීම මන්ද අපි මෙසේ හුදකලා කිරීමට හේතු වන්නේ එම ග්‍රාම නිලධාරි වසම තුල සැලකිය යුතු කොවිඩ් ආසාදිතයන් සොයා ගැනීමත් එය එක් ස්ථානකින් නොව එම ග්‍රාම නිලධාරි වසම තුල විහිදී ගිය ආකාරයකින් කොවිඩ් ආසාදිතයන් හමුවන හින්දා යම්කිසි ආකාරයකින් අද වෙන විට ඔබ කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන නොතිබුණත් ඔබ සමහරට කොවිඩ් ආසාදිතයෝ විය හැකි හෝ කොවිඩ් කැරි කරන නැත්නම් රැගෙන යන පුද්ගලයෙක් හැටියට පත්වීමට හැකියාවක් ඉදිරි දින කීපෙදී තිබෙන බැවින් ඔබ කිසිම ආකාරයකින් කිසිම හේතුවක් මත ඔබ එම හුදකලා කරපු ප්‍රදේශයෙන් පිටතට එන්න එපා කියන එකත් හුදකලා කරපු ප්‍රදේශවලට ඇතුළත් වෙන්න එපා කියන කාරණක ඉල්ලීමක් කරනවා. සමහර ස්ථාන ශ්‍රී ලංකා පොලිසිය යොදවලා මේ ආකාරයෙන් ඇතුළට ඒමට පිටතට යෑම වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කරනු ලබනවා. හමුදාවත් යොදවන්න වෙයි පොලිසිය වලට හැකියාවක් නොහැකි වෙනවා නම් නමුත් මේවා මේ පොලිසිය දමා වටපට කරගන්න අවශ්‍යතාවයක් නැරංගන යම්කිසි ප්‍රදේශයක්
ඔව් කියන්න රට. ඔව් නෑ ඔබතුමාව කියන කාරණාවත් එක්ක අනුගත වෙන්නයි මම සූදානම් වෙන්නේ. දැනගන්නට ලැබෙනවා සමහර ස්ථාන හුදකලා කරයින් පස්සේ උදාපුත්තුමනි ඒ සිටින පිරිස් Tamanගේ නෑහිත මිත්‍රාදීන් සිටින හුදකලා නොකරපු ප්‍රදේශවලට ගිහිල්ලා පදිංචි වෙන්න උත්සාහයක් දරනවා කියන කාරණාවක් අපි ඒකත් අලලාම උත්තරය ලබා දෙමු. ඔව් ඒක තමයි වෙන්නේ දැන් සමහර පුද්ගලයන් උත්සාහ කරනවා මේ ප්‍රදේශින් වලට වැඩි වෙන ප්‍රදේශයකට ගියාම තමුන් ආරක්ෂිතයි කියලා. නමුත් ඒක තේරුම් ගන්නෑ අර කිසිම තත්ත්වයක් නැති ප්‍රදේශයක ඉන්න ජනතාවක අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමටයි ඔබ කරන්න යන්නේ. ඔව්. ඉතින් ඒකින්ද ඒව වෙන්න දෙයක් නෑ. ඔබ නිවසට වෙලා හුදකලා කරා නම් නිවසට වෙලා ඔබ කියන සෞඛ්‍ය තත්ත්වයන් වලට අනුගත වෙලා ඉන්න එක තමයි තිබෙන්නේ. අපි මේවා හැමදාම හුදකලා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත ඉතාමත් මේ අද හෙට දිනවල නැවතත් මේක විශ්ලේෂණය කරලා හුදකලා කරපු ප්‍රදේශයක් අනවශ්‍ය නම් තවදුරටත් හුදකලා කිරීම ඒක ඉවත් කිරීමටත් කටයුතු කරන ලබනවා. ඉතින් ඒ අනුව ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටින ඔබ ඉන්න ප්‍රදේශයෙන් පිටතට යන්න එපා කියන එක. මේක යම්කිසි තත්ත්වයක් තිබෙන නිසා. ඒක තේරුම් ගන්න කියන එකයි මේ අවස්ථාවේදී ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ. ඉතාම පැහැදිලි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී උදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි අප සජීවීව සම්බන්ධ කරගත්තේ. හොඳයි. පොලිස් මූලස්ථානයත් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මෙහෙම. මුහුණු ආවරණ නොමැති කිසිවෙකු ආයතන තුළට ඇතුළත් කරගන්න එපා. ඉන්දිකේවා විතරණලිය. මුහුණු ආවරණ නොමැති කිසිදු පුද්ගලයෙකු ආයතන තුළට කර්මාන්ත ශාලා තුළට හෝ පාරිභෝගික සේවා ආයතන වලට ඇතුළත් කර නොගන්නා ලෙස පොලිස් මූලස්ථානයේ ආයතන කර්මාන්ත ශාලා හා පාරිභෝගික සේවා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔව් මේක ඉතාමත්ම අවදානම් තත්ත්වයක්. මුහුණු ආවරණය කියන කාරණාව සුවිශේෂීව සලකන්න. අර කලින් කතාවක් ආවා. එකක් නෙවෙයි දෙකක් දාන්න කියලා නේද? සමහරු ඒක අනුගමනය කරමින් ඉන්නවා. සමහරු හොඳටම පරිස්සම් වෙමින් සිටිනවා. ඒ අතර තමයි පරිස්සම නැතුව වැඩ කරන හැටි අපි ඊයේ ප්‍රවෘත්ති වලින් දැක්කේ ඇත්තමුන්ගේ. ආයිත් අදත් පෙන්වන්න දැන් සෝදානමින් ඉන්නේ. එතනට යන්න කලින් මේකත් කියන්න. ඇමති කෙහෙලිය කියනවා සෞඛ්‍ය උපදෙස් බැරි නම් නීතියයි කියලා ඩයනා උදයන්ගනේ එළිය. කොවිඩ් වසංගත පාලනය කිරීමට හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඒ සඳහා නීති ගෙනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. හොඳයි අපි බලමු ආවට වටපිටාවේ කොහොමද හැසිරීම් රටාව සමහර තැන්වල නටපු නැටුලිත් එක්කම බලන්න පුළුවන්. COVID-19 වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදිය යුතු බවට සෞඛ්‍යංශ මෙන්ම පොලිසිය නිරතුරුවම ජනතාව දැනුවත් කරමින් සිටිනවා. ඒත් ඇතැම් පිරිසේ නොසලකා කටයුතු කරන අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටිනවා. ඇතැම් දුම්රිය මගින්ද මෙම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය ගමනාන්ත කරා ගමන් කරන අයුරුද දැක ගැනීමට හැකි වුණා. පුත්තලමි සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රිය කේපයක මගින් නිරෝධායන නීති කඩ කරමින් එහි ගමන් ගන්නා අයුරුද දැක ගැනීමට හැකි වුණා. එමෙන්ම රාගම දුම්රියසානයේ දුම්රිය මගින්ද මෙම නීති රීති උල්ලංඝනය කරමින් රැඳී සිටියේ මෙලෙසින්. මුවාවරණ නොපෙළඳ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බස් රථවල ගමන් ගන්නා විශාල පිරිසක් අද දක්නට ලැබුණා. බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ බස් රථ රැසකම පාසැල් සිසුන් ඇතුළු විශාල මගින් පිරිසක් රැඳී සිටියේ මෙලෙසින්. මේ අතර COVID-19 වෛරසය පැතිර යාම හමුවේ ඒ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරනු ලැබූ උපදෙසා නියෝග උල්ලංඝනය කරමින් පසුගිය 24 වන දින ඇඹිලිපිටිය කොළොන්න පෞද්ගලික ඇඟලුම් කම්මලක සේවකයන් පිරිසක් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබෙනවා. ඊට සහභාගී වූ සේවකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙලෙසින් විනෝද වන ආකාරය දක්නට ලැබුණා. මෙම නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සහ පොදු ප්‍රවාහන සේවා සොයා ප්‍රදේශ රැසකම හදිසි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවා. හලාවත පොලිසිය මගින් හලාවත පොදු වෙළඳසැල මුන්නේශ්වරම් දේවාල භූමිය සහ ප්‍රධාන බස් නැවතුම්පළ තුළ මෙම සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ මෙලෙසින්. එමෙන්ම දඹුල්ල නගරය හරහා ගමන් කරන බස් රථ පරීක්ෂා කිරීමද ඉන සිදු කෙරුණා. මේ මාස් දාලාන් ඉන්නවා පේන්නේ ඔයාලටනේ. වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳුන් සහ පාරිභෝගික ජනතාවද මුව ආවරණ නොපෙළඳ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු මෙලෙස දැක ගැනීමට හැකි වුණා.
මාසෙකකෝ. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමත් සමග ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක එළවලු අලෙවි කරන අයුරු දක්නට ලැබුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එක්ව මීගමුව සහ කොච්චිකඩේ නගරයේද හදිසි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලින්ට අවවාද කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර පොලිසිය මගින්ද ක්‍රියාත්මක කරනු ලැබුවා. මාත්‍යා කියනවා ඔය මුඛාවරණ දාගන්න කියලා. ඒ මුඛාවරණ දාගන්න කියන්නේ මේ අපෙන් බේරෙන්නේ. කරුණාකරලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව දුවන්න බැරි නම් අයින් කරලා නතර කරන්න ඕනේ. මීට අමතරව දිවයිනේ සියලු පොලිස් බල ප්‍රදේශවල පොලිසිය මගින්ද නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 3755 දෙනෙකු අත්අඩංගුවට ගෙන 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. අර බස් රථයක පාසල් සිසුවියන් ගිය හැටි ඔයගොල්ලෝ දැක්ක නේද? අන්න ඒකයි පාසල් අධ්‍යාපන බලධාරීනි අපි පාසල් පද්ධතිය ගැන තීන්දුවකට යන්න කියන එක කල්තියාම සඳහන් කළේ. මෙතන ගිහිල්ලා ඒ සිසුවියන්ට මෙහෙම තෙරපිලාද යන්නේ කියලා ඇයිගෙන් ඔවුන්ගෙන් අහලා හරියන්නේ නැහැ. ඔවුන්ට ඇතිතරම් ප්‍රවාහන පාසුකම් සලසා දීම ඔබේ වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න පුළුවන් විදියට ආසන ප්‍රමාණයට යන්න බස් රථ තියෙනවා නම් කවුරුත් තෙරපෙන්න කැමති වෙන්නේ නැහැ. ඒක මතක් කිරීමකුත් කරන්න ඕනේ. ඔබ තෙරපෙන්නත් එපා කියලාක අපි අපේ රටේ පුරවැසියන්ට මතක් කරන ගමන් බලධාරීන්ටත් කියන්න ඕනේ ඇතිතරම් ප්‍රවාහන පාසුකම් සපයන්න. ඒකයි කරන්න ඕනේ මේ වගේ වෙලාවක. හොඳයි. ඒ අතරේ ලංකාවට යද්දී පරිස්සමෙන් රටවල් 3ක් සංචාරකයන්ට උපදේශන හඳුන්වා දී තිලිඳ සිල්වලියන් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග රටවල් කිහිපයක් සිය රටවැසියන් සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන නිකුත් කර තිබෙනවා. මෙලෙස සංචාරක උපදෙස් නිකුත් කරනු ලැබ ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් විසින් කියලාත් දාලා තියෙනවා. ඔන්න අපි සම්බන්ධයෙන්ුත් පරිස්සමින් කියන්න තැනට ඇවිල්ලා තියෙනවා. අපි සම්බන්ධයෙන් පරිස්සමෙන් නම් ඉන්දියාව සම්බන්ධයෙන් කොහොමද දැන් බලන්න යන්නේ? යමු ඉන්දියාවට. නූතන විශාලාව නැවතත් ඉන්දියාවමයි. අපි ඉන්දියාවේ තත්ත්වය ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ අහන්න ඉන්දීය කෝටිපතියෝ රටින් පැන යති. COVID-19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය උත්සන්න වෙද්දී ඉන්දීය ධනවතුන් ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානාවල නැගී ඉන්දියාවෙන් පිටවී යාම ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කිරීමක් කරනවා. මෙසේ ඉන්දියාවෙන් පිටවී වෙනත් රටවලට ගොස් ඇත්තේ එම රටවලද ද්විත්ව පුරවැසිභාවය ඇති ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන්. ඉන්දියාවට ලොව නන් දෙසින් ආධාර ලැබමින් පවතිනවා. මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ වූ වෛද්‍ය ආධාර තොගරගත් ගුවන් යානා කීපයක් නවදිල්ලියට ළඟා වුණා. ඇමරිකාවේ Google සමාගමද කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ඉන්දියානුවන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඔක්සිජන් ලබා දීමට ඉදිරිපත් වී සිටිනවා කියලා තවදුරටත් දාලා තියෙනවා. භයංකාර ඉන්දියාව. ඒ ඉන්දියාවේ කෝටිපතියෝ පෞද්ගලික ජෙට් යානා වලින් පැන යනවා. සල්ලි තියෙනවා නම් කොරෝනා වලිනුත් බේරෙන්න පුළුවන්ද? ප්‍රශ්නේ මම මතු කරන්නේ. ඒ අතරතුරේදී කමන්නේ කවුරු හරි කොහොම හරි බේරෙන්න ඕනේ. හැබැයි සමස්ත ජනවර්ගයාම බේරා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ලංකාදීපේ දානවා ඉන්දියාවේ තත්ත්වය අන්තිම නරකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කනස්සල්ලේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් බැටකන ඉන්දියාවේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත් ඒ වචනයෙන් විස්තර කළ නොහැකි මහා ඛේදවාචකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සඳහන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉන්දියාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවට සහභාගී වෙමින්. ඇත්තටම ඉන්දියාවේ තත්ත්වයේ වචනයෙන් කිව නොහැකි. ඒක ඇස් දෙකෙන්ම දකින්නට ඕනේ. පෙන්නන්නම් ඊට කලින් මේක අහන්න ඉන්දියාවට ආධාර දෙනවා ජෝ බයිඩන් මෝදිට කියනවා. ආධාර ලබා දීම පිළිබඳව ඉන්දියාව පැත්තේ සෑහෙන වාර්තා වෙනවා. ඒ වගේම ඊළඟට එන්නත්කරණය ගැන ඉන්දිය වෛද්‍යවරු ජනතාවට කියපු කතාව මං හිතන්නේ වටේවි ඔබටත් එන්නත් විශ්වාස කරන්න කොරෝනා වළක්වන්න ඒවාට පුළුවන්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදනය වැළැක්වීමට ලබා දෙන කොවිෂීල්ඩ් සහ කොවැක්සින් එන්නත් අනිවාර්යෙන් ලබා ගන්නා ලෙසත් කොරෝනා වසංගතයෙන් බේරීමට ඇති එකම ක්‍රමය එන්නත් ලබා ගැනීම බවත් ඉන්දිය වෛද්‍යවරු පෙන්වා දීමක් සිදු කර තිබෙනවා. සිතන්නට පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු කාල වකවානුව මෙයයි.
ඒ අතර තමයි IPL ගහන්නේ ඉන්දියාවේ නේද? ඒත් එක්කම වෝනර් ස්මිත් ආපසු යන්න සැරසෙති. ඉන්දියාවෙන් පැමිණෙන සියලුම ගුවන් යානා රට තුළට පිවිසීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගැනීමත් සමග ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් දෙදෙනාම IPL තරගාවලින් ඉවත්ව සිය රට බලා යාමට සූදානමින් සිටිනවා. මේ අතර මුම්බයි ඉන්දියන්ස් පිළ වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිස් ලින් පවසා ඇත්තේ විශේෂ ගුවන් යානයක් එවා ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානුවන් ගෙන්වා ගන්නා ලෙසයි. ඒ තරගාවලිය අවසන් වීමෙන් පසුව කළද කම් නැහැ කියලා ඔහු තවදුරටත් කියලා තියෙනවා. ගැන සෙල්ලම් කරන්නත් ආසාව තියෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී අද දිවයින පත්තරේ ක්‍රීඩා පිටුවේ මෙන්න මෙහෙම සටහනක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් කොරෝනා රින්ගයි ග්‍රාන්ඩ් ලූඩන් පොසිටිව්. ශ්‍රී ලංකා ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා කාර්යසාධක කළමනාකරු ග්‍රාන්ඩ් ලූඩන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ඔහු සමගින් කටයුතු කළ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙකුටද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් වාර්තා කර සිටී කියලා සටහන්කරුවෙකු නොමැති සටහනක් අද දිවයින පත්තරයට වාර්තා කරලා තියෙනවා. එහෙම සටහනක් තියෙන අපි ඉදිරියේදී ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගන්නට බලාපොරොත්තු වෙමු. ඒ අතරේ ඊයේ රාත්‍රියේ මහා රෑ අපිට ලයිව් ඇට් 8 කෙටි පණිවිඩයක් එවා තිබුණා. අධිවේගී මාර්ගයේ කොට්ටාව හෝමාරුවේ සේවකයන් 3 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙනතුරු කොට්ටාව හෝමාරුවෙන් ඕනෑම වාහනයකට ඇතුළත් වීමේ අවස්ථාව තියෙනවා කියලා. ඒ වගේම මේකේ තවදුරටත් කරුණු පැහැදිලි කිරීමක් කළා. කොට්ටාව හෝමාරුවෙන් පිටතට පැමිණිය හැක්කේ ගිලන් රථ සහ බස් රථ වලට පමණයි. ඇතුල් වෙන්න පුළුවන් වුණාට පිටතට එන්න පුළුවන්කම තිබුණේ ගිලන් රථ සහ බස් රථ වලට පමණයි. පිටවීමේදී අතුරුගිරිය හා කහතුඩුව හෝමාරුවෙන් පිටත් වීමට රියදුරන්ට උපදෙස් ලබා දීමක් සිදු කර තිබුණා. කොට්ටාව හෝමාරුවේ තත්ත්වය කොහොමද? චන්දන පුස්සවල එහි ගොස් සිටිනවා. ආයුබෝවන් සුබුදෑසනක් චන්දන. ඔව් ආයුබෝවන් රංගන සුබෝදෑසනක්. අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ තමයි දැන් රැඳී සිටින්නේ. ඔබ සඳහන් කර ආකාරයට ඊයේ මැදියම් රැයේදී ලයිව් ඇට් 8 කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ඔබව දැනුවත් කර ආකාරයට කොට්ටාව පිවිසුමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඉතින් ඔබ සඳහන් කර විදිහට මේ කොට්ටාව පිවිසුමේ අධිවේගී මාර්ගයේ රාජකාරී නිරත ඒ සේවක මහත්තුරුන් 30 දෙනෙකුට COVID-19 රෝගය ආසාද වීම තමයි හේතුව. මේ අධිවේගී මාර්ගයේ නිලධාරී පොලිස් නිලධාරී මහත්මයා රථවාහන රියදුරු මහත්තුරුන් දැනුවත් කරනවා ඔබට ප්‍රවේශ පත්‍රයක් මෙම ස්ථානයෙන් ලබා දෙන්නේ නැහැ. ඔබ පිටවීමේ දොරටුවේදී ඔබට ගාස්තු ගෙවීමේ හැකියාව තිබුණා. ඉතින් රංගන සඳහන් කරා මේ පිවිසුම මේ විදිහට පිටවීමේ දොරටුව මාගේ වම් පසින් දිස්සනවා. ඉතින් පිටවීමේ දොරටුවෙන්ද වාහන පිට යනවා. ඉතින් ඔබ මේ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කිරීම සඳහා මේ කොට්ටාව පිවිසුමට එනවා නම් ඔබ ප්‍රවේශ පත්‍රයක් ලබා නොගෙන ඔබට අධිවේගී මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. පිටවීමේදී ඔබ මෙම අධිවේගී මාර්ග පිවිසීමේ දොරටුව භාවිතා නොකර රංගන ඔබ සඳහන් කර ආකාරයට කහතුඩුව හෝ අතුරුගිරිය පිටවීමේ දොරටුව භාවිතා කරන්න. ඉතින් මෙහි රාජකාරී නිරත ඒ මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරී මහතුන්ට කෙසේ COVID-19 රෝගය ආසාදිත වුණාද කියලා තවම දන්නේ නැහැ. ඉතින් සඳහන් කරන්න ඕන මෙම ස්ථානයේ රැඳී සිටින සේවක මහතුන් මුදල් නෝට්ටු පරිහරණය කරනවා. විවිධ ආකාරයට COVID-19 රෝගය ආසාදනය වෙනවා. අපි දන්නේ නැහැ මේ මුදල් නෝට්ටුවකින් COVID-19 රෝගය ආසාදනය වුණාද කියලා. ඒ නිසා ඔබ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා යලිත් සිහිපත් කරමින් රංගන බොහෝ කරුණු කාරණා ඇති COVID-19 රෝගය වගේම රටේ තොටේ තොරතුරු ඔබට වාර්තා කරන්න. ඉතින් කොට්ටාවේ පිවිසුමේ තත්ත්වය මෙයයි. බොහොම ස්තුතියි රංගන අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි චන්දන. ඒ වගේම දැන් ඇතුළත් වීමට හැකියාව තියෙනවා කියලා කියන්නේ ඕනෑම වාහනයකට එතනින් ඇතුළත් වුණාට පස්සේ ටිකට් එකක් නොලබා ගිහිල්ලා පිටත් වෙනකොට දන්නවා කොට්ටාවෙන් ආවේ කියලා. පිට වෙන්න එපා කියලා කියන්නේ එතන මුදල් කවුන්ටරයක් නැති නිසා. නමුත් සමහරු හිතාමතාම පිට වෙනවා ඇති මුදල් නොගෙවා යන්නටත් පුළුවන්කම තියෙන නිසා. හැබැයි ලබා දීලා තියෙන උපදෙස් පිළිපදින්න කියලා අපි රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන්න මේක අවස්ථාව කරගන්න. මේ අතරේ සමගි ජනබලවේගයත් යෝජනා 6ක් ඉදිරිපත් කළා. කියන්නද ඒක දැන්? කොවිඩ් පාලනයට ජාතික ජනබලවේගයෙන් තාක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා 6ක් නවෝදයා පවනිලියන්. COVID-19 වසංගත තත්ත්වයෙන් පාලනය කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් රජයේ ගත යුතු තාක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පළමුවැන්න ලෙස සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කඩිනමින් නියමිත පරිදි දෙවෙනි එන්නත ලබා දී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත උපකරණ උපාංග සහ අවශ්‍ය අනිකුත් පහසුකම් සපයමින් ඔවුන් ලවා
ආසාදනයට ගොදුරු වන්නන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ ආසාදනයේ පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම සිදු කළ යුතු බව ජාතික ජනබලවේගයේ රාජ්‍යයට යෝජනා කරනවා. අපි තාණ්ඩුවට මතක් කරමු විපක්ෂයෙන් පවා සාධනීය කාරණා යෝජනා වෙනවා නම් ඒවා පිළිබඳව හිතන්න. මෙච්චර කතා කළේ කොරෝනා සහ ආශ්‍රිත කාරණා ගැන. රටේ තවත් ඒවා තියෙනවා මේ විරාමයෙන් අනතුරුව. සමගි ජනබලවේගයේ දුරකථනයේ නායකයා කකුලෙන් අදින්න එපයි කියන බැහැයි කියන කතන්දරයක් කරලා ඒක සෑහෙන කතාවට ලක් වුණා. ඊයේ පත්තරයක තියලා මා කිව්වා. අද පත්තරයක ලංකාදීප පත්තරයේම ප්‍රධාන පිටුවට ඇවිල්ලා තියෙනවා තවත් විස්තර සහිත. බලමුද මොනවද කිව්වේ කියලා. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳවත් ප්‍රකාශ කිරීමත් එක්ක අවධානය තවත් එතනට යනවා. ඇමතිකමේ සිටිද්දී සමහරු මට කැපුවා. මෛත්‍රී මට උදව් කළා. සමගි බලවේගයේ කාටවත් මා එළියට දාන්නත් බෑ. විපක්ෂ නායක සජිත් කියන්නේ යොහාන් පෙරේරා ලියන්නේ. ඩේලි මිරර් වාර්තාවක් පුටාගෙන තියන්නේ ලංකාදීපේ. අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරද්දී තමන්ට බොහෝ පාර්ශවවලින් බාධා එල්ල වූ බවත් ඒ අවස්ථාවේදී තමන්ට සහාය දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත්දා සඳහන් කළා. ඉකුත් ආණ්ඩුවේ ඇතැම් අය සිය වගකීම් ඉටු කිරීමේදී බාධා එල්ල කළද සිය වගකීම් ඉටු කරගෙන යාම සඳහා හිටපු ජනාධිපතිවරයා තමන්ට මුදල්ද වෙන් කළ බව විපක්ෂ නායකවරයා කියලා. බොහෝ අය මට බාධා එල්ල කරන්න උත්සාහ කළා. කොහොම වුණත් මට උදව් කරපු එක පුද්ගලයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ඔහුගේ දුර්වලතා තිබෙන්න පුළුවන්. ඒත් මට උදව් කළා. ඔහු මට මුදල් පවා වෙන් කළා යයි ඔහු සඳහන් කිරීමක් කරනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක ናයකයා වන මෛත්‍රීපාල සිරිසේන මේ මොහොතේ දේශපාලනිකව වෙනත් තැනක ස්ථානගත කර ඇතැයිද එමෙන්ම ඔහු ආණ්ඩුවට විකල්පයක් යයිද ඔහු කියනවා. ඒ නිසා කිසිවෙකුටත් ඔහු ඇන්දවිය නොහැකි යයිද තවදුරටත් කියනවා. සමගි ජනබලවේගයේ ඉන්න කාටවත් මා එළියට දාන්න බෑ. සමගි ජනබලවේගයේ ඉන්න කවුරු හරි මගේ වැඩවලට බාධා කරනවා නම් ඔවුන්ට පක්ෂයෙන් යන්න පුළුවන්. මම තවදුරටත් කැබිනට් අමාත්‍යවරයෙක් නෙමෙයි. මම මේ රටේ විපක්ෂ නායකයා. මට මගේ පක්ෂයට නායකත්වය දෙන්න ශක්තිය බලය තියෙනවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ආණ්ඩුවේ ඉන්න ඇතැම් සහායක පක්ෂවල යම් යම් දේවල් පහුගිය දවස්වල ඇහිලා දැකලා ආණ්ඩුව ඇතුලේ සහායක පක්ෂවල ගැටලුවක්ද කියන ප්‍රශ්නේ මතුවලා තිබුණා. ඒක නිමා වෙන්නට පෙර ආතුව දැන් සමගි ජනබලවේගය කියන්නේ අලියාගෙන් කඩාගෙන ගිහිලා ටෙලිෆෝන් එක හැදුවේ. අලියත් එක්ක ඉන්න බැරි නිසාම කකුලෙන් ඇදිලි නිසාමම වෙන්නේ නැත්තේ යන්නේ නැත්තේ. එතකොට දැන් එතනත් නායකයාගෙන් කකුලෙන් අදිනවද? ඒ වගේ පේන්න තියෙන්නේ. ඒ අතරේ අර විවිධ දේවල් වලට පෞගේ වකවානේ මුහුණ දුන්නු මෛත්‍රීපාල සිරිසේනට මොනතරම් අස්වැසිල්ලක් වෙන්නේ නැද්ද සජිත්ගේ මේ ප්‍රකාශය. හරි හොඳයි. ඒ අතරේ නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ඊයේ දවසේදී පත් කරනු ලැබුවා. ඒ පිළිබඳව තොරතුරු ඊයේ දවසේදී අනාවරණය කළේ. අද සියලුම පුවත්පත් ඒ පිළිබඳව වාර්තා කර තිබෙනවා. මා ලංකාදීප ප්‍රධාන පිටුවෙන් කතාව උපුටා ගන්නම්. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි. ලංකාදීප පත්තරෙන් මා කතාව උපුටා ගත්තේ. ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට ඊයේ පත් කරනු ලැබුවා. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය බාරගත් අවස්ථාවත් සහිතවයි වාර්තාව පළ කර තිබෙන්නේ. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සම්බන්ධ වාර්තාව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය බාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේදී සිය දුරේ වැඩ බාර ගැනීමට නියමිතයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකුද වූ සුදේව හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක කළමනාකාරවරයෙකු සාමාන්‍ය අධිකාරීවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි. ඒ මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්වීම ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළා. ඔව් ඊළඟට අප සූදානම් චීන ආරක්ෂක ඇමති ගැන කතා කරන්න. චීන ආරක්ෂක ඇමති මෙරටට මහින්ද අලුත් ගෙදර ලියන්නේ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ඊයේ පැමිණියා. අපට දැන් ඒ රූප දර්ශන බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඔහු ඊයේ සපැමිණි අවස්ථාවේ රූප දර්ශනයි. මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයන් සමග අද දිනේ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එෙහිදී වැඩි අවධානයක් යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කිරීමක් කරනවා. ඔහු සපැමිණි ආකාරය පිළිගනු ලබන ආකාරයන් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. COVID-19 වසංගත තත්ත්ව හේතුවෙන් චීන ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්හි මෙරට රැඳී සිටින කාලයේ සෞඛ්‍යාංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව සිය සංචාරය සිදු කිරීමට නියමිතව තිබෙන අතර හෙට දිනේදී ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට නියමිතව තිබෙනවා කියලා තවදුරටත් වාර්තා පළ කර තිබෙනවා. හොඳයි. රිෂාඩ් රියාජ් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ නිමන්ත රණසිංහ ලියන්නේ. බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු කතා පුවතක් දැන් මේ දෙන්නා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ සූදානම තියෙන්නේ. ඒ අතරේ රනිල්ලාගෙන් වෙන් වෙලායි සජිත්ලා පක්ෂයක් හදාගෙන ගියේ. එතකොට සජිත්ලාගේ පක්ෂයයි ප්‍රධාන විපක්ෂයේ විදියට රටේ පුරවැසි ඔබ තෝරාගත්තේ රනිල්ලව එකට බැස්සුවා. රනිල් හරින් බලන්න යාම ගැනයි මම මේ කියන්නේ මෙන්න සටහන. හිටපු අගමැති රනිල් හරින් බලන්නේයි අංජුල මහේක වීරරත්නයි ලියන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුගේ සෝදුක් විමසීමට ඊයේ ගිය අවස්ථාව මේ වාර්තාවේ දාලා තියෙනවා. එතකොට සජිත් කියලා තිබුණා මම මේ හරින් ගැන නෙවෙයි කියන්නේ. සජිත් කියලා තිබුණා කකුලෙන් අදින අය ඉන්නවා නම් පක්ෂයෙන් යන්න කියලා. එහෙම පක්ෂයෙන් යන්න අය ඉන්නවා නම් මගේ බලාගෙන රනිල් ඉඳීද සිරිකොතට යාලා එනකම් කියන්න දන්නේ දේශපාලනේ මහා මුතු එකක්. ඒ අතරේ හරින් ඊළඟ සූදානම මෙන්න දිවයින පත්තරෙන්. අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඇවිල්ලා හරින්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක් ඒ.ජේ. අබේනායකයි වාර්තාව අරන් එන්නේ. මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය බුර්කාව තහනම් සමන් ගමගේ ලියන්නේ. පොදු ස්ථානවලදී සම්පූර්ණ මුහුණු ආවරණ භාවිතයත් බෑ. නීති සැකසීමට කැබිනට් අනුමැතිය. වසංගත තත්ත්වයන්ට භාවිතා කරන ඒවා හැර බුර්කාව ඇතුළු සියලු මුහුණු ආවරණ පොදු ස්ථානවලදී භාවිතා කිරීමට නොහැකි වන පරිදි අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මොනතරම් කතාබහට ලක් වුණු කාරණාවක්ද මේක. ඊ අනුමැතිය හිමිවීම ගැනයි ඒ. ඊළඟට ලිට්‍රෝ ගෑස් එක ගැන පහුගිය දවස්වල ගොඩක් කතා වුණා. මෙන්න ලිට්‍රෝ සභාපති කියන කතාව පරණ ගෑස් සිලින්ඩරය ඒ ගානටම ඒ මිලටම. මෙතෙක් වෙළඳ පොලේ පැවති කිලෝග්‍රෑම් 12 මාරේ සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරය පැවති මිලටම කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලබා දීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති අනිල් කොස්සත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. ගොඩක් කතා වුණා නේද ඔය කතාව. ඒ අතරේ ආනයනික අර්ථාපල් විශේෂ බද්ද රුපියල් 50කින් නගී කියලා ක්‍රිෂාන් පතිරත්න මව්බිම් පත්තරයට ලියනවා. ආනයනික අර්ථාපල සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ අතරේ මව්බිම ප්‍රධාන පිටුවම ලියනවා ඊලාම් ටයිගර් නමින් WhatsApp ගෲප් එකක් ඇදුව අයෙක් මිරිහානේදී දැලි කුමුදු පුලුෂාන්තයි ලියන්නේ. සිය ජංගම දුරකථනය තුළ ඊලාම් ටයිගර් නැමැති WhatsApp ගෲප් එකක් පවත්වාගෙන යමින් මිරිහාන ප්‍රදේශයේ නිවසක රහසිගතව සැඟවී සිටි LTT සංවිධානයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු හා ඔහුට නවාතැන් පහසුකම් සැලසූ බව කියන අයෙකු මිරිහාන පොලිස් බුද්ධි හා ආවේක්ෂණාංශ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. නියපොත්තෙන් කඩන්න ඕන දේ නියපොත්තෙන්ම කඩමු. පොරවෙන් කපනකන් බලා නොසිටමු නේද? මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට උල්පන් දන් දෙන කිසිවකට ඉඩ නොතබමු. අනේ පුංචි අය වැරද්දක් කළාම ඒකට දඬුවම් දෙන විදියක් තියෙනවා.
ආදරණීය දඬුවම ඒගොල්ලන්ගේ මතකයේ රැඳී පවතිනවා හැමදාම. ඒකෙන් ඒගොල්ලෝ හැදෙනවා. අනාගතයේ දවසක ආදරණීය දඬුවම ඒගොල්ලෝ මතක් කරයි. හැබැයි සමහර වෙලාවට සමහරු එහෙම නැහැ. වැඩිහිටියනි ඔබේ අවධානය සඳහායි මේ සටහන් උපුටා ගන්නේ පන්ති බාර ගුරුතුමීට good morning නොකීවාට සිසුවියට පහර දීලා ශ්‍රීනාත් ප්‍රසන්න ලියන්. සිද්ධිය මව්පියන්ට කීවැයි විදුහල්පතෙත් තල්පිත්තකින් ගහලා කියලා දානවා. පන්ති බාර ගුරුතුමියට good morning කියා සුබ නොපැතූ බව කියමින් 9 වසරේ පාසල් සිසුවියකට තල්පිත්තකින් පහර දුන් බව කියන එම පාසලේ විදුහල්පතිවරයා සහ පන්ති බාර ගුරුවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කයිට්ස් මූලස්ථාන පොලිසිය සඳහන් කිරීමක් කරනවා. ආදරයෙන් ඕදන් දෙන්න. ආදරණීය දඬුවම් ඊටාම වටිනවා අනාගතයට. ආදරණීය දඬුවම්. ඒ මොනවද කියලා තේරුම් ගන්න. ඒ අතරේ ආයේ අම්මෙකුයි ආච්චිකුයි එකතු වෙලා වරදක් සිදු කළයි කියමින් දරුවෙක්ට තැලූ පුවතක් සමාජ මාධ්‍යයේ කතාවට ලක් වුණා. දරුවා කෝටු මස් කළ මවත් තාච්චිත් අත්අඩංගුවට මීරිගම පුෂ්ප කුමාර ලියන්. 7 අවුරුදු දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මවක් සහ මිත්තණියක් පල්ලෙවැල පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණු එම දරුවාට පහර දීමේ සිද්ධිය ඇතුළත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මෙම මව සහ මිත්තණිය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තැලූ හැටි බලන්න. මෙරිගම ඉඹුලන්වල තවත් අම්ම කෙනෙක් තමන්ගේ පුංචි දරුවට පහර දෙන මේ වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය වුණා. කොහොම වුණත් මේ වෙනකොට ඒ අම්මා ඉන්නේ පල්ලෙවල පොලිස් අත්අඩංගුවේ. දරුවන් පිළිබඳව අවධානයෙන් මෙමු. අවට වටපිටාවේ ඉන්න ආදරණීය පුරවැසියනි රටවැසියනි දරුවන් සම්බන්ධයෙන් හිංසනයක් වෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් නම් අවදියෙන් ඉන්න. ගොඩක් වෙලා ගියා. විරාමයකට ගිහින් කාටුන් පෙළේදී හමු වෙමු. මේ කාටුන් පෙළට යන්නේ කවියකින් පටන් අරන් කවියකින්ම අවසන් කරමු. ලංකාදීපේ තලන්ගේ අනේදි කියන්නේ කවිය මුලින්ම. උපවාසයට වල්සපුගල දිනසීයයි ඒ තව තවත් ගම් අතරට පැතිරියයි. නොපෙනෙයි පිළියමක් නම් රජයෙන් දේයයි දුන්නොත් බටහිරින් හෙට ඉරහඳ පායයි. එකාතකින් අභියෝගයක් රජයට. ස්තුමක් දුන්නොත් බටහිරින් ඉරහඳ පායයි කියලා තලන් ලියලා තියෙන්නේ. එනත් දීලා පෙන්වන විස්තුමක් දින 100ක් එතනට මේ මව්බිමේ විදුර අබේනායකගේ දවසේ පද 4 ඩයනක් අහගෙනත් දන්නේ මේක කංසා වවන්නට ඉඩදී ගොවියාට ඇරියොත් හොඳයි මත්පැන්හල් මහ රැයට අමුතුම හීනයක් පෙනිලා ඩයනාට රට කොතැනකද හීනය ඉටු වුණු දාට ඩයනක්ක බලන්ද දන්නේ දිවයිනේ උදේවිමලසිරිගේ කාටුන් එක මෙන්න මේ සජිත් නේද සෙරප්පු දෙක ගලවලා කකුල් දෙක උඩ තියක්. කකුල් දෙකක් තිබිලා මෙහෙම අදිනවා නම් 4ක් තිබුණා නම් කොහොමද අදීවිද කියලායි අහන්නේ. සමගි ජන බලවේගයේ කවුද සජිත්ගේ කකුලෙන් අදින්නේ? ඒ අදපායට යන්න කියනකොට කවුද මග බලාන ඉන්නේ? මේ මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක. සමගි ජන බලවේගයේ නිවසේ ඉඳන් සජිත් කියනවා කකුලෙන් අදින අය පක්ෂයෙන් යන්න කියලා. යන අය එළියට එනකන් රනිල් මගේ බලාන ඉන්නවා. ඒ වුණාට දාසගේ කාටුන් එක නම් මෙහෙමයි සංකේතවත් කරලා තියෙන්නේ. සජිත්ගේ කකුලෙන් අදින්නේ කවුද? සජිත්ගේ කකුලෙන් අදිනවා කියලායි දාසගේ කාටුන් එක සංකේතවත් කරලා තියෙන්නේ. ඒකට නොදෙවෙනිවයි අද අංජන ඉන්ද්‍රජිත් දිනමින කාටුන් එකේ සංකේතවත් කරලා තියෙන්නේ. සජිත් කියනවා කවුද අහනවා කවුද කකුලෙන් අදින්නේ? අමුඩේ කඩුල්ලේ එයාම ගැට ගහගෙන එයා අහනවා කියලයි මේකේ සංකේතවත් කරලා තියෙන්නේ. සජිත්ගෙන් මෙදිලා අනිත් ඒවටත් යන් මව්බිමේ MD වීරරත්නයේ කාටුන් එක දැන්. බස් සංගම් කියනවා බස් වල යන මගින් අඩු වෙලා බස් කර්මාන්තයේ යලි අර්බුදයකලු. හරි යලි බස් ගාස්තු වැඩි කිරීමකින් අර්බුදය නිම කළ හැක. බස් ගාස්තු වැඩි කරලා දුන්නා නම් ඒගොල්ලන්ගේ අර්බුද ඔක්කොම නිමයි. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල මේ ඩියු නේද
ඩිව් ඇවිල්ලා කියනවා රාජදාසට වරාය ව්‍යාපෘතියට අපි සපෝට් කියලා. රාජදාස කියනවා සෑර්ට තාම මේ ආණ්ඩුවෙන් තානාන්තරයක් ලැබුණේ නෑ නේද? තව ටිකක් try කරලා බලන්න. ඕම try කළොත් තානාන්තරයක් හම් වෙයි කියලායි රාජදාස කියන්නේ ඩිව්ට. තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න. ඒතුමා අද කෝල් එක ගන්නේ මෝදිට. මෝදි සර් ඔව් කියන්නේ. ඒ පාරේ චීනෙන් හිටලා ඔක්සිජන් දෙනවා නේද? දැන් ඔය තරහමරහා පැත්තකට දාලා යුද්ධ කර කර ඉන්නේ නැතුව හිමාලය පැත්තෙන් කෑල්ලක් කඩලා එයාලට දීලා දාන්න. අපි නම් දුන්න කියලායි කියන්නේ. ඒ දුන්නේ මොකද්ද කියලා නම් ඕන් අපි දන්නේ නැහැ. කාටුන් එක කියවුවා විතරයි. අද පත්තරේ ජනරාණි කාටුන් එක දැන් යාළුවෙක් රාණිට කියනවා ඉන්දියාවේ කොරෝනා හින්දා ධනවත්තු රටින් පැනලා යනවලු. රාණි කියනවා මෙහෙ එහෙම වෙන්නේ නැහැ. ඒ ඇයි රාණි? මේ ධනවතුන්ට කොරෝනා වලින් හම්බ කරන්න ක්‍රමය හදලා දීලා තියෙන්නේ. දන්නවනේ රාණිගේ කට මේ ලංකාදීපේ දාසාපවලානගේ ස්වාරිස්. ඒතුමා ඇවිල්ලා කියනවා ස්වාරිස්ට ඉන්දියාවේ ඔක්සිජන් හිඟයක්ලු ස්වාරිස්. ඇයි සර් ඉන්දියාවෙත් ඉඳලාද ඔක්සිජන් කන්නද කියලා අහපු අයත් සෞඛ්‍ය බලධාරීනේ අතිතරම් ඔක්සිජන් තොග පවත්වාගෙන යමු සංචිත කවුරු හරි අහන්න බැරි නෑ ඔක්සිජන් කන්නද කියලා. එහෙම අහපු අය ඉන්න රටක්නේ. තිලකගේ තුන්වංශල කවිය ගිලගෙන කොරෝනා රකුසගේ බලෑනිය අද ඉන්දියාවේ තැන තැන මලමිනිය ජීවිත ලක්ෂ ගණනක් අසරණ වුණිය ඒ රට විශාලා මහනුවරක් වැනිය. ඔගේ ඉන්දියාවේ තත්ත්වේ මේ දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ඇමතුමිය උඹලගෙන් වැඳලා ඉල්ලනවා බං කොවිඩ් බෝ කරගන්න එපා කියලා දේශපාලකයන් පුරවැසියා කියනවා අපිත් එතුමියගෙන් වැඳලා ඉල්ලන්නේ සර් තවත් පැණිවෙද්දු හඳුන්වා දෙන්න එපා කියලා. ආයෙනම් පැණිවෙද්දු එපාලු. කෝ ඒගොල්ලෝ? දිනමිනේ දිල්රුගේ සීපද කවිය මේ. අඩු වෙන බව ඇසේ ඉස්පිරිතාල ඉඩ දවසින් දවස වැඩි වෙනවා ලෙඩුන් ගොඩ. හිතුවක්කාරකම් ගන්නම ඕන මැඩ ජීවත් වුණොත් කරගත හැකි හුඟක් වැඩ. ජීවත් වුණොත් තමයි හුඟක් වැඩ කරගන්න වෙන්නේ. ගිනිකසේ කවිය දිනමින පත්තරෙන්. බිලිවිය හැකි නිසා වෛරස රකුසාට වැසුවම ඉස්කෝලේ සැනසුම ලැබුණාට ගත වී යන දවස් ගත හැකි වෙද කාට හරි සැනසීම මේකෙන් ගැලවුණු දාට. අවසන් කවිය අනුරාධගේ ඕකයි තත්ත්වය. දෙස් දෙන කොරෝනා ආවිට දමන් විසේ ලංකාවෙම පාසල් දින 3ක් වැසේ වැඩ නොකරුවොත් කවුරුත් මොළ දරන් හිසේ නැග්ගා වගේ වෙනු ඇත කටු ඉඹුල් ගසේ. මොලේ දරන් වැඩ කරමු. අපි සමුගන්නේ නැහැ. අපි යනවා හයිවේ එකට කොට්ටාවේ පිවිසුමට. එතන නැවත චන්දන බලාගෙන ඉන්නවා. චන්දන මොකක්ද අලුත් තත්ත්වේ? ඔව් රංගන දැන් කොට්ටාව පිවිසුමේ පිටවීමේ දොරටුවේ තමයි මා රැඳී සිටින්නේ. මේ වන විට කොට්ටාව පිටවීමේ දොරටුව වසා දමා තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති. ඉතින් රංගන ඔබ කටුනායක සිට කඩවත සිට පැමිණෙනවා නම් ඔබ කොට්ටාවේ පිවිසු පිටවීමේ දොරටුවට එන්න එපා. ඔබ අතුරුගිරියෙන් පිටව යන්න. මෙම ස්ථානයෙන් පිටව යාමට අවස්ථාව ලබා දී තිබෙන්නේ බස් රථ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන පුද්ගලයන්ට මෙන්ම ගිලන් රථ වලට පමණයි. ඒ නිසා ඔබ මාව සඳහන් කර ආකාරයට කටුනායක හෝ කඩවත සිට පැමිණෙන අතුරුගිරියෙන් පිටවන. ඒ වගේම තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල මාතර සිට පැමිණෙනවා නම් ඔබ කහතුඩුව පිටවීමේ දොරටුවෙන් පිටව යන්න. ඔබ කොට්ටාව පිටවීමේ දොරටුවට එන්නට එපා. එවිට ඔබ අපහසුතාවයටපත් වෙයි. මේ වෙලාවේ රාජකාරී සඳහා යන ආදරණීය ජනතාව ඔබ මේ අධිවේගී මාර්ගය භාවිතා කරන්න මෙසේ සැලකිලිමත් වන්න. අද උදෑසන සිට තමයි මේ තත්ත්වය උද්ගත උනේ කොට්ටාව අධිවේගී මාර්ගයේ රාජකාරී නිරත පුද්ගලයන් තිදෙනෙකුට ඒ සේවක මහත්තුන් තිදෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වීමයි. ඉතින් රංගන මෙයයි තත්ත්වය රියදුරු මහත්තුන්ට ඔබ දැනුවත් කරනවා. ඔබ කහතුඩුව හෝ අතුරුගිරිය පිටවීමේ දොරටු භාවිතා කරන්න. එවිට ඔබේ ගමනාගමනය පහසු වන්නට ඇති, පහසු වනු ඇති. ඉතින් රංගන මෙයයි තත්ත්වය. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි චන්දනේ දැනුවත් කිරීමට. දැන් සමහර වාහන අපි කලින් දැක්කා පිට වෙලා යන්න එපා කියන තැනින් පිට වෙලා යනවා. දැන් පිට වෙන්න බැරි තැනට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමු මේ වගේ තීරණාත්මක මොහොතක. හොඳයි අපි එහෙනම් ඉක්මනින් මුණ ගැහමු ලෝක සිතියමෙන්.